මම ශාවකානං බික්කුණං දූතවාදිනං සද්දින් මහා කස්සපෝ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දූතාංගධාරී භික්ෂුන් අතර අග්‍ර බව අපගේ සම්බුදු පියාණන් වහන්සේ වදාළසේක. තෙචීවරකාංගය, පාංශකූලිකාංගය, පිණ්ඩපාතිකාංගය, පත්තපිණ්ඩිකාංගය, කළුපච්චාබත්තිකාංගය, සපදානචාරිකාංගය, ඒකාසනිකාංගය, ආරඤ්‍යකාංගය, සුසානිකාංගය, යථාසම්පතිකාංගය, රුක්කමූලිකාංගය, අබ්බෝකිසිකාංගය, නේසච්චිකාංගය යන දෙලෙස් දුතාංගවලින් සමන්විත මහා වීර්යයෙන් මහා ශ්‍රද්ධාවකින් යුතුව ඉතා සිල්වත්ව වැඩ සිටි මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ චරිත ප්‍රදානය මෙසේ දිග හරිමු. මේ මහා භද්‍ර කල්පයෙන් කල්ප ලක්ෂයකට පෙරළුව පහළ වූ පදුමුත්තර සර්වඥන් වහන්සේ හංසවතී නුවර වැඩ වාසය කරනසේක. එකල්හි 80 කෙලක් ධනස්කන්ධය හිමි වේදේහ කුල පුත්‍රයා වීමුතුරා බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය පිණිසෙහි පැමිණ සිටියේය. එකල්හි පදුමුත්තර සර්වඥන් වහන්සේ නිසග තෙරුන් හට එම බුද්ධ ශාසනයේ දූතාංගධාරී භික්ෂූන් අතර අගතනතුර පිරිනැමීය. එයින් අනුතුරුව උදා වුණු දින 7ක් පුරාවටම මෙම වේදේහ තරුණයා විසින් තථාගතයන් වහන්සේ ඇතුළු 68 ලක්ෂයක් මහා සංඝයාට දානය පූජා කළේය. දානයේ කෙළවර භුක්තානුමෝදනාවෙන් පසු වේදේහ තරුණයා විසින් නිසි ප්‍රාර්ථනා කරනු ලැබීය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, සක්දිනම් මුළුල්ලේ පැවැත්වූ මෙම මහා දානයේ ආනිසංසය මෙම නිසග රහතන් වහන්සේම බුදු කෙනෙකුගේ ශාසනයෙහි දූතාංගධාරී භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලැබුණු පිණිස මම ප්‍රාර්ථනා කරමි. අනතුරුව පියමුතුරා බුදු පියාණන් වහන්සේ මොහුගේ මෙම ප්‍රාර්ථනය ඒකාන්තයෙන් ඉටුවන බව දැක මේන් කල්ප ලක්ෂයකට මත්තෙහි ලොව පහළ වෙන ගෞතම නම් බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ තෘතීය ශ්‍රාවක වූ මහා කාශ්‍යප නමින් පැවිදිව දූතාංගධාරී භික්ෂුන් අතර අග්‍රස්ථානය ලබන බව පැවසූසේක. මේන් අනතුරුව මෙම වේදේහ තරුණයා බොහෝ ලෙස පින් රැස් කොට මරණින් මතු දෙව්ලොව උපන්නේය. තවද විපස්සී බුදුරජාණන් වහන්සේ ලොව පහළව දම් දෙසන කල්හි දිනදු බමුණෙකුව ඉපිද තමාටත් බිරිඳටත් තිබූ එකම සලුව විපස්සී බුදුරජාණන් වහන්සේට පූජා කොට බොහෝ පින් රැස් කරගත්හ. මේ ආකාරයෙන් බ්‍රහ්ම, දිව්‍ය, මනුෂ්‍ය ආත්මවල සැරිසරමින් දූතාංගධාරී භවෙන් අග්‍රවීම පිණිස බොහෝ කුසල් රැස් කළේය. අපගේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි මගධ රටෙහි මහාතිත්තගමේ කාශ්‍යප හිමියන් කපිල බමුණත් එම බැමිණියත් මව් කොට පිප්පලී නමින් උපත ලැබුවේය. නිසි වයස් වූ කල්හි මව්පියන්ගේ බලවත් ඉල්ලීම අනුව විවාහයට කැමැත්ත ලබා දුන්නේය. අතීත ආත්ම භව රාශියකම මෙම පිප්පලී මානවකයාට පතිවෘතාව වීමට ප්‍රාර්ථනා තබා එක්ව සැරිසැරූ මේ වන විට මදුරට සාගර නුවර විසූ කාමෙහි ඇලීමට මනෝ ආසාවක් නොතිබූ භද්‍ර කපිලාණී කුමරිය සමග මව්පිය හිතවතුන්ගේ උපක්‍රමය මත සරණ මංගල්‍ය සිදු කෙරුණේය. විවාහයට පත්දින ඔවුන් අධිෂ්ඨානයක් කළේය. එක් අයෙකුට හෝ අනෙකා ගැන රාග ගැනීමක් යම් දවසක ඇතිවේද එදිනට මේ මල් වැල පරවේවා. යහන මේ අයුරින් දෙදෙනාව එක්ව මල් වැලකින් වෙන්කොට අල්ප වූද රාග ගැනීමකින් නැතිව මුළු ගී ජීවිතේම ඔවුන් දෙපළ ගත කළේය. ඒ තරමටම කාමයෙන් වෙන් වූ ජීවිතයක් ගතකොට මව්පියන්ගේ කල්රිය කිරීමෙන් අනතුරුව සීල සැප සම්පත් හැර දමා
මෙම දෙපළ නිවන් මඟ සොයා නික්ම ගියෝය. පින්වත් භද්‍ර කපිලානිය, නුඹ වැනි භාර්යාවක් ලැබීමට මා සසරේ බොහෝ කුසල් වඩා ඇත. නමුත් නුඹ වැනි රූපශ්‍රීන් අග්‍ර වූ ස්ත්‍රියක් තවදුරටත් මා පසුපසේම නුසුදුසුයි. මේ නිසා මිනිසුන් බොහෝ පව් රැස් කර ගනීවි. එම නිසා මෙතැන් පටන් අප දෙදෙනා වෙන්ව ගමන් කළ යුතුයි. එසේය ස්වාමීනි. ඔබ වැනි ස්වාමි පුරුෂයෙක් ලැබීමට මාද බොහෝ කුසල් රැස් කරන්නට ඇත. මම ඔබගේ අනට කී කරුවෙමි. මින් පටන් අප දෙදෙනා වෙන්ව ගමන් කරමු. ඔවුන් එමගින් වෙන් වූ කල්හි ඔවුන් දෙපළගේ ගුණ මහන් තත්ත්වය ඉවසා තරාගත නොහැක්කාසේ මහ පොළොව මොහොතකට කම්පා වී ගියේය. ඉක්පිටිව ගෞතම බුද්ධ ශාසනයේ දූතාංගධාරීන් අතර අගතනතුර හිමිවන පුද්ගලයා තමා වෙත පැමිණෙන බව බුදු නිතින් දුටු බුදු පියාණන් වහන්සේ පිප්පලී කුමරුන් පැමිණෙන මගට වැඩම කළසේක. භාග්‍යවතුන් වහන්සේ තමා ඉදිරියේ වැඩ සිටින බව දුටු පිප්පලී තෙරණුවන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල පළමු වරට වැද ශාසනික පවිත්‍ර අයදා සිටියේය. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ විසින් පිප්පලී තෙරණුන් හට ඕවාද දීමෙන් උපසම්පදාව ලබා දුන්සේක. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ 33 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් 7කින් යුක්ත වූ මෙම පිප්පලී තෙරුන් එතැන් සිට මහා කාශ්‍යප තෙරුන් නමින් හැඳින්විය. ඉක්බිතිව මහා කාශ්‍යප හිමියන් තමාගේ සංගල සිවුර භාග්‍යවතුන් වහන්සේ හට වැඩ සිටීමට පූජා කළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් එම සංගල සිවුර ඉතා සිනිඳු බව කාශ්‍යප හිමියන්ගේ විමසූ කල්හි සිය සංගල සිවුර භාග්‍යවතුන් වහන්සේ හට පූජා කරන ලදී. ඉක්බිතිව බුදුවරයෙකු විසින් කරන ලබන මහා ආශ්චර්යවත් සිදුවීමක් සිදුවිය. භාග්‍යවතුන් වහන්සේ දරා සිටි සිවුර මහා කාශ්‍යප හිමියන් හට පිළිගන්වන ලදී. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු අනාගත ශාසන අභිවෘද්ධිය සැලසීමේ මහා කාර්යභාරයට ශක්තියක් ලබා දීම පිණිස බුදුරජාණන් වහන්සේ විසින් මෙම ආශ්චර්යමත් ජීවන පරිවර්තනය සිදු කරන ලද්දේය. එතැන් පටන් සද්දිනක් ඇවෑමෙන් සියලු කෙලෙසුන් සහ කාශ්‍යප හිමියන් රහත් භාවයට පැමිණිසේක. මේ පරිද්දෙන් බොහෝ සිල්වත්ව ගුණ පුරමින් කාශ්‍යප හිමියන් තථාගතයන් වහන්සේ සමග වැඩ සිටියේය. දිනක් උදෑසන මහලු කාන්තාවක් කාශ්‍යප හිමියන්ට දානය පිළිගැන්වීමේ අරමුණින් දානය සකසාගෙන බලා සිටියේය. මේ වඩින්නේ කාශ්‍යප හිමියන් ඉක්මනින්ම දානය පූජා කළ යුතුයි. මේ අයුරින් සිටු මහලු කාන්තාව කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇයි රැවටි තථාගතයන් වහන්සේගේ පාත්‍රයට දානය පිළිගැන්වුවාය. සුළු මොහොතකින් කාශ්‍යප හිමියන් දානය සඳහා වැඩම කළේය. ඒ අවස්ථාවේ එම කාන්තාව බොහෝසේ කම්පාවටපත් වුණේය. අපෝයි කාශ්‍යප හිමියන් යයි රැවටි බුදුරජාණන් වහන්සේටනේ මගේ දානය පිළිගන්වලා තිබෙන්නේ. ඉක්මනින් ඒක නැවත අරගෙන ඇවිත් පූජා කරන්නට ඕනේ. මහලු කාන්තාව භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය තුලින් දානය නැවතත් රැගෙන ඇවිත් කාශ්‍යප හිමියන්ගේ පාත්‍රයට දානය පිළිගැන්වුවාය. මේ පිළිබඳව කාශ්‍යප හිමියන්ට මහත් කම්පාවක් ඇති වුණේය. ඒ හේතුව නිසා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අවසරගෙන කුක්කුඩ පාද පර්වතය වන ඉතා දුෂ්කර වනාන්තරයකට වැඩම කළේය. ඉන්නතුරුව උන්වහන්සේ තෙලිස් දුතාංග වලින් සමන්විතව බොහෝ සිල්වත්ව එහි වැඩ වාසය කළේය. බොහෝ දුෂ්කර වූ කුක්කුඩ පාද පර්වතයේ වැඩ සිටි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දුගී ගිලිඳු ජනතාවගේ හිතසුව පිණිස පිණ්ඩපාතයේ වැඩියේය. දිනක් පිණ්ඩපාතයේ වඩින විට ලාඳුරු රෝගියෙකුගේ නිවසට වඩින්නට සිදු වුණේය. එහිදී
එම රෝගියා තමන් ආහාරයට ගනිමින් සිටි ආහාර දානය ලෙස මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පිළිගැන්වුවේය. එම අවස්ථාවේදී එම ලාදරු රෝගියාගේ ඇඟිල්ලක් ගැලවී මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පාත්‍රය තුළට වැටුණේය. මෙම රෝගියා බොහෝ මහලුයි. ඒ වගේම දිලිඳුයි. ඔහු මේ පූජා කළ දානය පිළිබඳව කම්පාවක් හෝ කනස්සල්ලක් ඇතිකර ගත්තොත් මෙයින් ලැබීමට ඇති මහානිශංසය පල විරහිත වනු ඇත. එම නිසා මා මේ දානය මුහුට පෙනෙන අයුරෙන්ම වැළඳිය යුතුයි. පූජා කළ දානය පිළිබඳව කනකාටුවක් ඇති නොවන පරිදිනුත් දානය පිළිබඳව ඔහුගේ සිතේ අප්‍රමාණ ප්‍රීතියක් හටගැනීමේ අරමුණින් කාශ්‍යප හිමියන් මේ දානය වළඳානිම කළේය. මේ අයුරින් බොහෝ දිලිඳු දුගී මනුෂ්‍යයන්ගේ හිතසුව පිණිස පිණ්ඩපාතයේ වඩිමින් එම මිනිසුන්ට බොහෝ කුසල් රැස් කිරීමට අවස්ථාව සලසා දුන්නේය. මනුෂ්‍යයන් පමණක් නොව සත් දෙවියන් විවිධ දෙවිවරුන් පවා මිනිස් වෙස්ගෙන කාශ්‍යප හිමියන්ට දානය පූජා කිරීමට උත්සුක වුණේය. බොහෝ දිලිඳු වැසියන් කාශ්‍යප මහරහතන් වහන්සේට දානය පූජා කිරීමෙන් ලැබූ ආනිශංස නිසා මරණින් මතු දෙව්ලොව උපන්නේය. බොහෝ කලකට පසුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසීමට වේළුවනාරාමයට වැඩම කළේය. එවිට භාග්‍යවතුන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට එම දුෂ්කර ජීවිතය අත්හැර භාග්‍යවතුන් සමීපයේ වැඩ සිටින්නට ආරාධනා කළේය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මා බොහෝ කල් වාසය කළේ මහා වනයේ. හුදෙකලාව සිටීමේ ගුණ මා නිතරම කිව්වා. මම දිගටම වාසය කළේ පිණ්ඩපාතයෙන්. පිඬු සිගා වැඩීමේ අනුසස් මා නිතරම කිව්වා. භාග්‍යවතුන් වහන්ස, මම දිගටම පෙරවනු ලැබුවේ පාංශකූල සිවුරු. ඒ පාංශකූල සිවුරේ ගුණ මම නිතරම කිව්වා. භාග්‍යවතුන් වහන්ස, මා දිගටම පෙරෙව්වේ 3 සිවුර පමණයි. මා එහි ගුණ කිව්වා. එපමණක් නොව භාග්‍යවතුන් වහන්ස, මා ජීවත් වුණේ අවශ්‍යතාවයන්ද අඩුවෙන්. අල්පේජ ජීවිතයේ ගුණ නිතරම මම කිව්වා. භාග්‍යවතුන් වහන්ස, මම ලැබුණු දෙයින් සතුටු වුණා. ලැබෙන දෙයින් සතුටු වීමේ ගුණ මා නිතරම කිව්වා. භාග්‍යවතුන් වහන්ස, මම හුදෙකලා විවේකයෙන්මයි වැඩ සිටියේ. මා එහි ගුණ කිව්වා. මා කිසිම ගිහි කෙනෙකු සමග ඇලුම්කම් පැවැත්වුවේ නැහැ. මා ඒ නොඇලුණු ස්වභාවයේ ගුණ කිව්වා. එසේම මා නිතරම වීරියෙන්ද යුක්ත වූවා. මහා වීරියේ ගුණ කිව්වා. භාග්‍යවතුන් වහන්ස, මේ සියල්ලම මාගේ සැපේ පිණිස පමණක්ම නොව අනාගත ශාසනයේ අභිවෘද්ධිය සඳහායි. ඒ අභාග්‍ය සම්පන්න දිනය උදා වුණේය. ලෞතුරා අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ කුසිනාරාවට වැඩම කොට මහා සම්බුද්ධ පරිනිර්වාණය සිදු වුණේය. මහ පොළව කම්පා වුණේය. මේ අවස්ථාවේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කුක්කුටපාද පර්වතයේ සිට මේ මහ පොළව කම්පා වීමේ සිද්ධිය පිළිබඳව දිවසින් බැලූසේක. දෙවිවරුන් පවා පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන පිළිබඳව මහා කාශ්‍යප මහරහතන් වහන්සේට සැලකලේය. ඉක්බිතිව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 500ක් ශිෂ්‍ය භික්ෂූන් සමග ආදාහන උත්සවයේ සඳහා පිටත්ව ගියේය. පින්වත, දිව්‍ය ලෝකයේ පමණක් පවතින පරසතුමල් කොහෙද මේ රැගෙන යන්නේ? ඔබ කොහි සිටින ගමන්ද? ස්වාමීනි, මා මේ පරසතුමල අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ කුසිනාරාවේ සිටයි රැගෙන එන්නේ. මේ අයුරින්
කුසිනාරාවට වඩින අතරතුරදීද සම්බුද්ධ පරිනිර්වාණය පිළිබඳව තොරතුරු මහා කාශ්‍යප හිමියන්ගේ සවනට වැටුණේය. දින 7ක් මුළුල්ලේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කුක්කුටපාද පර්වතයේ සිට කුසිනාරාවට වැඩම කළේය. ශ්‍රී සම්බුද්ධ දේහය දින 7ක් පුරාවට ජනතාවගේ ප්‍රදර්ශනයට තැබීමෙන් අනතුරුව සම්බුද්ධ දේහය 500ක් පුළුන් වලිනුත් 500ක් සිවුරු වලිනුත් වෙලීමෙන් අනතුරුව රන් දෙනක බහා ආදාහනය සඳහා සඳුන්දර සෑය මත තබා දැල්වීම සිදු කළේය. මල්ල රජදරුවන් දරසෑයට ගිනි දැල්වීම සිදු කළත් දරසෑය කිසිම අයුරකින් ගිනි දැල්ලුනේ නැත. දිවස්ලාභීන් අතර අග්‍ර අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ පිළිබඳව දිවසින් බලා මෙසේ පැවසුවේය. මල්ල රජදරුවනේ, කම්පා නොවන්න. අපගේ කැමැත්ත මේ වුණත් දෙවියන්ගේ කැමැත්ත වෙනත් එකක්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දින 7ක් පුරාවටම කුක්කුටපාද පර්වතයේ සිට පැමිණෙමින් සිටින්නේ. උන්වහන්සේට භාග්‍යවතුන් වහන්සේගේ සිරුර දර්ශනය වනතුරු මේ ගිනි ඇවිලෙන්නේ නැහැ. අපි මදක් බලා සිටිමු. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආදානෝත්සවය සඳහා පැමිණියේය. සම්බුද්ධ දේහය දෙස බලමින් බුදුගුණ වඩමින් සිටින ක්ලේශී උතුමන්ටත් සම්බුද්ධ දේහය දෙස බලා අඬා වැටෙමින් සිටි එලිස් සහිත සාමාන්‍ය වැසියන්ටත් අරහත් භාවයට පත් වූ භික්ෂුන් වහන්සේලාටත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අප්‍රමාණ රූපශ්‍රිය නිසා මොහොතකට භාග්‍යවතුන් වහන්සේ පිරිනිවූ බව අමතකුණේය. ඉන් අනතුරුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සම්බුද්ධ දේහය වටා දෙවර ප්‍රදක්ෂිනා කොට භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් පවතින ස්ථානයේ ධන නමා වන්දනා කළේය. අනතුරුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මෙසේ සිතුවේය. භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමලයි මා මුලින්ම වැඳගත්තේ. අවසාන වරට මාගේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල මාහට වන්දනා කර ගැනීමට ලැබේවා. එම මොහොතේ මහත් ආශ්චර්යයක් සිදුවිය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයේ ඔතන ලද සිවුරු 500ත් පුළුන් වෙලුම් 500ත් රන් දෙනත් ඉවර වී දහසක් නිම්වල්ලු වලින් යුතු චක්‍ර ලක්ෂණයන්ගෙන් අනෝන භාග්‍යවතුන් වහන්සේගේ සුපිරිත නම් වූ බුදු සිරිපතුල් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නරල මත පිහිටියේය. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ශ්‍රී දේහයට ගෞරව දැක්වීමෙන් අනතුරුව සියලු දේ තිබූ ලෙසින්ම සැකසී රන් දෙන වැසි ඉබේම චිතකයේකින් දැල්ලුණි. ධාතු බෙදා දීමේ කටයුතු, ධාතු නිදානෝත්සව කටයුතු, පළමු ධර්ම සංගායනාව පැවැත්වීමේලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මූලිකත්වයෙන් කටයුතු කළේය. වසර 120ක් ආයු වෙන දීමින් අනතුරුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පෑමට සැරසුණේය. භාග්‍යවතුන් වහන්සේගෙන් ලැබුණු ඝනපාශ කුල සිවුරද දෝතටගෙන කාශ්‍යප මහරහතන් වහන්සේ කුකුටපාද පර්වතයේ ගල දෙපෑ කොට ඒ තුලට වැඩම කළේය. අනතුරුව එහි දෙවියන් විසින් මවන ලද යහනක වැඩහිඳ නිරෝධ සමාපත්තියට වැඩි අනතුරුව පිරිනිවන් පෑසේක. මිනිසයන්ගේ ආයුෂ නැවත වසර 80000ක් බවට පත්ව මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා සමග මෙම කුක්කුටපාද පර්වතය වෙත පැමිණ යම් කිසි දිනක මෙය විවෘත කර භාග්‍යවතුන් වහන්සේගේ මහා අර්ධි බලයෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ යලි අවදිව ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ ඝනපාශ කුල සිවුර මෛත්‍රී බුදුරජාණන් වහන්සේට පූජා කිරීමෙන් අනතුරුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය භාග්‍යවතුන් වහන්සේගේ දෑත මත දෙවී යන්නාහ.